Hi gentlemen, welcome. අද අපි කතා කරන්නේ ලංකාවේ සමාගම් වලින් shareholdersලා වෙනුවෙන් යුතුයකම් ඉටු කරපු හොඳ සමාගමක් ගැන. විශේෂයෙන්ම මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන සමාගම්. සාමාන්‍යයෙන් මම මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන සමාගම් ගැන කතා කරේ යම් මට්ටමකින් අඩුවෙන්. නමුත් දැනට අපිට 20ක 30ක විතර රිටර්න් එකකට යන්න පුළුවන් සමාගමක් විදිහට මම අඳුරගත්ත එක සමාගමක් ගැන තමයි කතා කරන්නේ. අද අපි කතා කරන්නේ LB Finance ගැන. සමහර විට ඔයාලා හිතන්න පුළුවන් මේ මිල ඉහළ ගිය අවස්ථාවක මොකද රුපියල් 130 වගේ තියෙන මිලක් තියෙන දැනට මිල ඉහළ ගිය අවස්ථාවක ඇයි LB Finance ගැන කතා කරන්න කියලා. රුපියල් 130 වගේ මිලක් තියෙන්නේ. නමුත් පහුගිය අවුරුදු දෙක මේ අවුරුද්ද සහ ගිය අවුරුද්ද බැලුවොත් එහෙම ෂෙයා ප්‍රයිස් එක අඩුම වුණේ රුපියල් 120 වගේ මට්ටමට. ඉතින් මෙහා ආවේ නැහැ. ඉතින් ස්ථාවරයි මිල. හරි. මොකද largest shareholders ලා ගත්තොත් largest 20 shareholders ලා අතර 95ක විතර ප්‍රතිශතයක් තියෙනවා සමාගමේ අයිතිය. එතනින් විශේෂයෙන්ම ගියාට පස්සේ සමාගමේ කොටසක් වෙනුවෙන් වත්කම් වගේ තියෙනවා රුපියල් 170කට වගේ ආසන්න ප්‍රමාණයක්. කොටසක් වෙනුවෙන් ඉපයීම රුපියල් 37ක් 40කට ආසන්න ප්‍රමාණයකට වගේ යන්න පුළුවන්. දැනට යනවා 37ක් වගේ මිලියන 5000කට එහා සුද්ධ ලාභයක් තියෙන සමාගමක්. ඒ සාවතාක්ෂේරු නොකල යුතු සමාගමක් තමයි LB Finance. අපි දැන් ටාගට් කරොත් අපේ ලාභය අපි බැලුවේ 120ක් විතර ගේන් එකක් අපිට අවුරුද්දක් තුල ගන්න පුළුවන් කියලා හිතන්නකො. ඒ කියන්නේ 120ක් ගේන් එකක් ගන්න නම් 130කට ගත්තොත් සාමාන්‍ය 156කට විකුණන නම් අපේ 120 හරි. ඊට අමතරව රුපියල් 10ක විතර ආසන්න වශයෙන් ඩිවිඩන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් LB Finance වල ආයෝජනය කළ ළඟට පහුගිය 2015 16 17 18 19 වගේ ඒ අවුරුදු ගත්තොත් එහෙම මේ මූල්‍ය වර්ෂ හැම එකේම රුපියල් 10කට කිට්ටුව හෝ ඊට වැඩියෙන් ලාභාංශ ගෙවලා තිනවා. ඒ කියන්නේ fixed deposit එකක් දැම්මා වගේ තමයි. සමහරවිට ලෝන් බුක් එක ගත්තොත් සමහරගේ assets ගත්තොත් එහෙම බිලියන 144ක් වගේ තිනවා වත්කම්. මේ වත්කම් වලින් 90%ක්ම සාමාන්‍ය profit generate කරන්න යොදාගෙන තියනවා. ඒ කියන්නේ loans and advances quality loan book එකක් තියෙනවා සමාගමේ. NPL වගේ කියන්නේ non performing loans එහෙම ඉන්ඩස්ට්‍රි එකේ හැටියට ගත්තොත් 3ක් වගේ තාම අඩු වගේ එක තියෙන්නේ LB Finance ලාගේ. විශේෂයෙන්ම මම මේ සමාගමට කැමති. මම මේ සමාගමට කැමති return on equity එක. කියන්නේ shareholders ලාගේ අරමුදල් වෙනුවෙන් return on shareholders fund එක 25%කට වැඩිය උඩින් තියෙන සමාගමක්. ඒ කියන්නේ මේක හුඟක් attractive return on assets උනත් අනිත් සමාගමක සාපේක්ෂව බැලුවොත් එහෙම ඔය valuable finance එක එහෙම බැලුවොත් එහෙම මේ කටින්ම තියෙන ඉතාලම උඩින් තියෙනවා. ඉතින් ඒ නිසා LB Finance කියන දැනටත් රුපියල් 160 සීමාව යන්න ඕන මොන මට්ටමේ valuation එකක් වුණත් 146ට value කරන්න පුළුවන් LB Finance. ඒතර මේකේ scenarios කීපයක්ම තියෙනවා. ලාභාංශ විදිහට ගත්තොත් එහෙම 2010 2019 මූල්‍ය වර්ෂයේදී රුපියල් 12ක්. එතනින් එහාට ගියාට පස්සේ 2017 18 මූල්‍ය වර්ෂයේදී රුපියල් 10ක්. 2016 17 මූල්‍ය වර්ෂයේදී රුපියල් 9ක්. 2015 16 මූල්‍ය වර්ෂයේදී රුපියල් 7.50ක්. ඊට පස්සේ 2014 15 මූල්‍ය වර්ෂයේදී රුපියල් 10ක්. ඒ වගේ අඛණ්ඩව ලාභාංශ ගෙවලා තිනවා. ෂෙයා ප්‍රයිස් එක රුපියල් 100ට විතර වගේ තියෙන වෙලාවක එහෙම ගත්ත කෙනෙක් 10% වගේ රිටර්න් එකක් හරි FD එකක් දැම්මා වගේ තමයි. දැනට අපි ගත්තොත් එහෙම බැංකු වල දැනට තියෙන savings සහ fixed deposit rates ගත්තොත් එහෙම දැනට සාමාන්‍ය 108ක් 9 විතර fixed deposit rate එකක් තියෙන ඊටත් අඩුයි 6යි 7යි වගේ. දැනට senior citizens කියන යටතේ තියෙන fixed deposits ලක්ෂ 15ක වගේ සීමාවකට යටත්ව තියෙන fixed deposits අනිවාර්යයෙන්ම අහෝසි කරනවා. මොකද ඒක 15ක වගේ පොලියක් දෙන්නේ බර්ඩන් එක ලොකු බර්ඩන් එකක්. දැන් පහුගිය කාලේදී බැංකු වලින් senior citizens ලා දුන්න පොලිය රජයෙන් ප්‍රාථමික පියවන්න ඕන. රජයෙන් ප්‍රතිපූර්ණය කරන්න ඕන. නමුත් එතනදී දැනට මිලියන 36000ක් විතර බැංකු වල රජය ගෙවන්න ඕන කියලා කියනවා. කියන්නේ බිලියන 36ක් විතර මේ වෙනස. ඒ කියන්නේ බැංකුවෙන් දෙන්නේ නැහැ senior citizens ලාට අවශ්‍ය පොලිය. බැංකුවෙන් දෙන්නේ ඊට අඩු පොලියක් තමයි senior citizens ලාට ගෙවන්නේ. ඊටු පොලිය රජයෙන් තමයි දාන්නේ. එතකොට මේ විදිහට එහෙනම් බලපම ඉස්සරහට ඒ පොලි පව අඩු වෙනවා. ඒ වගේ තත්ත්වයක් තුලදී අකණ්ඩව ලාභාංශ ගෙවන 10%ක විතර රිටර්න් එක ලාභාංශ වලින් ගන්න පුළුවන්
LB Finance වගේ කම්පැනි එකකට මොකද වෙන්නේ? LB Finance වගේ කම්පැනි එකට attractive වෙනවා. මොකද dividend income එකක් බලන investors ලා ඉන්න නිසා. ඉතින් quality A minus A negative pitch ratings තියෙනවා. A negative කියන්නේ A negative LKR ratings තියෙනවා. ඒ කියන්නේ හොඳ rating එක. ඒ දේවල් පවා හොඳට manage කරගෙන යන branches 130කට වැඩි branches ප්‍රමාණයක් දැනට operate කරන ඒ වගේම gold loan centers operate කරන gold loan centers 50කට වැඩි operate කරන ආයතනයක් තමයි LB Finance කියන්නේ. මොකද්ද මේ LB Finance කියන්නේ? දැන් මොකක් අය LB කිව්වට 1994 මේ Lewis Brown and Company මේක තමයි LB කියලා කියන්නේ. Lewis Brown and Company 94 දී මේ තිබ්බ කම්පැනි එකේ වනිකින් කෝපරේෂන්ස් ලා අර ගන්නවා. ඊට පස්සේ 2003 දී ධම්මික පෙරේරා බිස්නස් එකට එනවා. එහෙම තමයි මේක උනේ. දැන් වඩා හොඳ ගමනක් ගිහින් ලංකාවේ leading finance company එක කිව්වට වැරදි නෑ එක පැත්තකින්. ඉතින් මේකේ shares මිලියන 138.5ක් තියෙන මට මතක විදිහට. ඔය 100 මිලියන 138ක්. ඉතින් මිලියන 5000ක විතර සුද්ධ ලාභයක් හොයනවා. ඉතින් ඒක හොඳ මට්ටමක් cash flow එක තියෙනවා බිලියන 5.5ක් විතර. මිලියන 5500ක විතර cash flow එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හැමදේම maintain කරගෙන යනවා. විශේෂයෙන්ම ගත්තාම loan book එක quality loan book එකක් තියෙන loans වලින් හුඟක් ඒවා asset based backups තියෙන loans. ඒ නිසා buy වෙන්න යන විශේෂයෙන්ම real estate පැත්ත පටන් ගන්න අති සාර්ථක විදිහට ඉස්සරහට යනවා මේ පැත්තේ. ඊට අමතරව gold loans හැම දෙයක්ම savings accounts පවා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම පැත්තෙම සමාගම පරිපූර්ණයි කියලා කියන්න පුළුවන්. අඩුපාඩු අඩුයි. ආයෝජකයෙක් විදිහට පැහැදිලිවම අපිට 120ක 30ක රිටර්න් එකක් අවුරුද්දක් තුල යන්න පුළුවන්. ඉතා ඉක්මනින් share price එක ඉහළ යන්න ඕනි. technical charts පවා මම බැලුවා. ඒ technical charts වලින් මම සමහර මගේ charts තියෙනවා. ඒ charts වලින් පවා මට තේරුණ එක දෙයක් තමයි share price එක ඉහළට යන්න ඕනි කියන එක. ඉතින් දැනට සමාගම ගත්තොත් එතන සමාගමේ subsidiary එකක් තියෙනවා මියන්මාර් වල පවා micro finance කරන LB Finance යටතේ. නමුත් මම දක්න සිනාරියෝ එකක් තියෙනවා ඊට වැඩි එතනින් එහා ගිය එකක්. ඒක මම ශ්‍රී ලංකා equity forum එකේ පවා ලියුවා. එක සැරයක් මම ලියුවා Royal Ceramics ගැන ලියනකොට ශ්‍රී ලංකා equity forum එකේ. If LB Finance touches 160, Royal Ceramics will have its own way කියලා තමයි මම ඒකේ ලිව්වේ. ඇයි ඒකට හේතුව තමයි දැනට අපි Royal Ceramics කතා කරේ රුපියල් 55 දැන් රුපියල් 80 78 level එකට වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ගත්ත අය හොඳ profit එකකින් අපි මාස දෙකක් තුනකට Royal Ceramics ගැන කතා කරලා මේ වීඩියෝ එක මේකේ තියෙනවා. විශේෂයෙන් මේකෙදි මම අඳුරගත්ත එක දෙයක් තමයි Royal Ceramics ලට LB Finance එකේ ITN 126ක් තියෙනවා කියන එක. shares ප්‍රමාණයෙන් ගත්තොත් එම shares මිලියන 38ක් වගේ. එතකොට මෙතනදී මම මොකක්ද දන්නවද අදහස් කරේ? එතනදී අපි දැනට Royal Ceramics වලට cash flow issue එකක් තියෙනවා. සාමාන්‍ය බිලියන් 2කට එහා cash flow issue එකක් තියෙනවා. ඒ issue එක cover කරගන්න Royal Ceramics ලට අයිති LB Finance වලින් මේ ප්‍රතිශතාත්මක විදියට ඉහළ ප්‍රතිශතයක share holding එක. එතකොට මේ shares ප්‍රමාණයට යම්කිසි ලාභාංශයක් දුන්නොත් එහෙම මොකද LB එකේ cash flow එක හොඳ ලාභාංශයක් දෙන්න පුළුවන්. සාමාන්‍ය මිලියන 400ක් 500ක් Royal Ceramics ලට පම්ප් කරන්න පුළුවන්. සමහරට මේ සිනාරියෝ එක වැඩ කරොත් මොකද වෙන්නේ? මේ සිනාරියෝ එක වැඩ කරොත් Royal Ceramics LB Finance දෙකේම share prices ඉහළ යන්න ඕනි. ඒ නිසා යම්කිසි ලාභාංශයක් අනිවාර්යයෙන්ම LB එකට දෙන්න ඕනි. Royal Ceramics එකේ cash infusion එකක් කරන්න. ඉතින් ඒ නිසා මේක විශේෂයෙන්ම ආයෝජකයෙක් විදිහට පැහැදිලිවම දකින්න ඕන සිනාරියෝ එකක්. මේ cash infusion එක මොකද subsidiaries ගොඩක් අයිති මේ Royal Ceramics ලට. ඉතින් එතනදී තියෙන හොඳම subsidiary එක තමයි අපිට කියන්න හොඳම subsidiary නෙමෙයි. ඇත්තටම Royal Ceramics portfolio එක බැලුවොත් එහෙම එතනින් එහා ගිය සමාගම් ගොඩක් තියෙනවා. නමුත් LB Finance ලා cash generate කරන cash cow කෙනෙක් කියලා කියන්න පුළුවන් මෙතනදී. ඒ නිසා මේ දේවල් ඔක්කොම බලපුවම LB Finance එක මේ වගේ හොඳ dividend එකක් දෙනවා කියලා දන්නවනම් කවුද දන්නේ? ඇතුලේ ඉන්න අය පැහැදිලිව දන්නවා. එතකොට dividend එකක් එනවා කියලා හිතුවොත් මේ share price 140 150කට යනවා. ඒක ඉතින් නවත්තන්න බෑ. ඒ හැම පැත්තෙම බැලුවත්
කොටසක වත්කම් මගේ බැලුවට 170 මේක 200 පායින්න පුළුවන් තව ලබන අවුරුද්ද වෙනකොට. ඉතින් මේ හැම දෙයක් එක ගත්තාම ඉන්ඩස්ට්‍රි එකේ ස්ටෑන්ඩඩ්ස් හැම එකම බලපුවාම ෂෙයා ප්‍රයිස් එක අනිවාර්යයෙන්ම 146ට එහා යන්න ඕනි. මගේ කැල්කියුලේෂන්ස් සහ මගේ ටෙක්නිකල් චාර්ට්ස් වලින් මම ඇඳපු දේවල් එක්ක බලපුවාම ඒ නිසා මේක ෂෙයා එකක් විදිහට ගන්න පුළුවන්. ආයෝජනයක් විදිහට මේක පැහැදිලිවම ගන්න ඕන. මොකද සමහර ෂෙයාර්ස් තියෙනවා හිස්ටොරිකලි ඒක හයි ප්‍රයිසස් නෙමෙයි ගත්තට. ඒ කියන්නේ වෝල් ස්ට්‍රීට් අන්ඩර්ස්ටෑන්ඩින් වෝල් ස්ට්‍රීට් කියලා මගේ පොතක් තියෙනවා. මගේ පොතක් තියෙනවා. මේ දැනටත් මේ පොත මම කියවනවා. මේක මගේ තියෙන පරණ එඩිෂන් එක. මේක මට ගිෆ්ට් කරපු කෙනෙක් ඩුබායි වල ගිෆ්ට් කරේ. මේ පොතේ දැන් මේ පොතේ ඔරිජිනල්ම පොත මං ගාව තියෙන්නේ. මේකේ ඩොලර්ස් වලින් වැලියු එක පවා තියෙනවා. ඉතින් මේ පොත Understand the Wall Street මේ පොතේ කියනවා stocks are not too high to buy some concerns. ඒ කියන්නේ සමහර අවස්ථාවල මොකද දැන් අපි ආයෝජනය කරන සමාගම සමහර වෙලාවට අකණ්ඩව ටර්නෝවර් එක වර්ධනය කර ගන්න ඕන. මොකද ටර්නෝවර් කියන්නේ රෙවෙනියු එක. රෙවෙනියු එක කියන්නේ සමාගම විකුණන භාණ්ඩවල වටිනාකම. එතකොට ටර්නෝවර් එක වර්ධනය කර ගන්න ඕන. සේල්ස් වැඩි කර ගන්න ඕන. ප්‍රොෆිට් මාර්ජින් එක වැඩි කර ගන්න ඕන. කස්ටමර් බේස් එක වැඩි කර ගන්න ඕන. සමාගම එක්ස්පැන්ෂන්ස් වලට යනවන. අලුත් ප්‍රොඩක්ට්ස් හඳුන්වලා දෙනවන. ප්‍රොඩක්ට් පෝලියෝ එක වැඩි කරගෙන යනවන. රේටිං ඒජන්සිස් වලින් සමාගමට යම් මට්ටමකින් ඉහළ රේටින්ග්ස් වලට යනවන වර්ධනයක් පෙන්නනවන. ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් ඩිවිඩන්ඩ්ස් අකණ්ඩව ගෙවනවන. ඊට පස්සේ සමාගම එක සබ්සිඩරිස් වල ඉන්වෙස්ට්මන්ට්ස් වලට යනවන. ඉතින් ඔය වගේ දේවල් හුඟක් දේවල් එක්ක ඊට පස්සේ නාව්‍යතා සම්පාදනය කරලා අලුත් ප්‍රොඩක්ට්ස් මාකට් එකට ගේනවා නම් කස්ටමර්ගේ රික්වයර්මන්ට්ස් අනුව ඒ වගේ සමාගම් වල ෂෙයාර්ස් ගත්තට ඒකේ ඉහළම මිලක් කියලා ඒකේ නෑ කියලා තමයි කියන්නේ. ඒකේ ඇත්තක් තියෙනවා. දැන් අපි ඉතිහාසෙම ගත්තොත් එහෙම නෙස්ලේ වගේ සමාගමක් ගත්තොත් 1980 ගණන් වල අනුමෙදි රුපියලට 80 ගණන් වල රුපියලට තිබුණු සමාගමක් තමයි රුපියල් 2400 විතරට ගිහිල්ලා දැන් රුපියල් 1000කට ආසන්නව ට්‍රේඩ් වෙන්නේ. ඉහළ අගයකට ගිහින් පහළට ආවා. දැන් සිලොන් ටොබැකෝ වගේ ගත්තත් එහෙම තමයි. ඉතාලම පහළා ගිය සම්පත් බැංකුවයි ගත්තොත් රුපියල් 8ට විතර ආපු එක. හරියට බැලුවොත් ස්පේස් සහ ඩිවිඩන්ඩ්ස් ඔක්කොම එක සම්පත් බැංක ගත්තගෙන රුපියල් 300කට වැඩි වගේ ලාභයි කියලා කියන්න පුළුවන්. දැන් ඔය පෙන්නන 100 ගාන නෙමෙයි. ඔය අතරතුර හුඟක් දේවල් වෙලා තියෙනවා. ඒ නිසා හොඳ සමාගමක් ගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකයි සිද්ධිය. දැන් LP ෆිනෑන්ස් එකේ අපි ගත්තොත් එහෙම ITය ගත්තොත් එහෙම 100ට මිලියන 138.5ක් තමයි ෂෙයා හෝල්ඩින් තියෙන්නේ. මං කියවගේ මේ මිලියන 138.5න් 120ක් ෂෙයා හෝල්ඩර්ස්ලා 20 දෙනෙක් අතර 95කට කිට්ටුවෙන් තියෙනවා. ෆොරින් ෂෙයා හෝල්ඩර්ස්ලා 6 දෙනෙක් 7 දෙනෙක් විතර ඉන්නවා මේ ෂෙයා හෝල්ඩර්ස් 20 අතරේ. ඉතින් එතනින් ගත්තාම එහෙම වැඩියෙන්ම IT මිලියන 71ක් IT ෂෙයාර්ස් තියෙනවා. මේ ෂෙයාර්ස් මිලියන 71ක් 51ක් වගේ වැලිබල් 1 එකට. ඊට පස්සේ දෙවෙනි ෂෙයා හෝල්ඩර් රොයල් සෙරමික්ස්ලට ෂෙයාර්ස් මිලියන 38ක් ප්‍රතිශතයක් 26ක් වගේ. ඊට පස්සේ එස්නා හෝල්ඩින්ග්ස් කියලා ඒකට 10ක් වගේ තියෙනවා IT. ඒ නිසා මේ IT ගත්තාම මේවා ඩිස්පෝස් වෙන්නේ නැහැ. ඒ නිසා ෂෙයාර්ස් තියෙන්නේ මාකට් එකේ very limited තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඉහළට යනකොට එහෙම නතර වෙන්නේ නවත්තන්නත් බෑ. ඉතින් මේ හැම පැත්තෙම බැලුවොත්ම ආයෝජකයෙක් විදිහට ආයෝජකයෙක්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ෂෙයා එකක් රුපියල් 130 135 කියන්නේ වැඩි නෑ. අවුරුද්දක් තුල 120ක 30ක රිටර්න් එකකට යන්නේ. දැන් අපි කිව්වොත් එහෙම මේ කාලේ බිස්නස් වැටලා කියලා. දැන් සමහරවිට අපිට එහෙම හිතෙන්න පුළුවන්. දැන් මම ওই සමහර බැංකු ගැන කතා නොකරට ඒ බැංකු වල තියෙන පීඩනය සමහරවිට ෆයිනෑන්ස් කම්පැනි වල නැති වෙන අවස්ථා තියෙනවා. දැන් හැමෝම ඉතින් කතා කරන හොඳම බැංකු මමත් කතා කරා නම් ඉතින් මේ වගේ channel එකක් ඕනේ නැහැ. මොකද කට්ටියකට HNB ගොඩා හරි. HNB ඕනිම දවසක ගිහින් මිල කිව්වොත් මේ මිල හොඳයි කියලා තමයි අලුතෙන් එන කෙනෙක් හිතන්නේ. කොමර්ෂල් බැංක් කිව්වොත් හරි ඕනම දවසක මේ මාකට් එකට එනකොට පවතින මිල හොඳයි කියලා තමයි ගන්නේ. රුපියල් 100ටත් ගිහිල්ලා කොමර්ෂල් බැංක්ස් ගත්තා හිටියන්නේ. එහෙම නෙමෙයි. දැන් අපි වෙනස් විදිහට හිතන්න ඕන. මොකද විශේෂයෙන්ම කොළඹ කොටස් වලට පොලේ ආයෝජනය කරන කෙනෙක් ටෙක්නිකල්ස් ෆන්ඩමන්ටල්ස් මේ දේවල් සමහරවිට ෆන්ඩමන්ටල්ස් අතහැරලා පවා මේ ගනුදෙනු වලට එන්න වෙනවා. මොකද ඒවට තව විශේෂ හේතු තියෙනවා. ඔයාලා අවුරුදු ගාණක් වෙන්න පොලේ ඉන්නවනම් ඔයාලට තේරෙයි. මේ මම කියන එක මට සමහර දේවල් මෙතන කියන්න බෑ. මේ ඉතිහාසයේ වෙච්ච දේවල්. ඒ වුණාට අපිට පුළුවනි
උපක්‍රමශීලීව අපේ අරමුණ කරා යන්න. විශේෂයෙන්ම අපේ අරමුණ 120ක් 130ක ලාභයක් අවුරුද්දක් තුල අපි 300ක ලාභ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ වගේ ගමනක් තුල dividends plus capital gain එක තමයි අපේ ටාගට් එක. ඒ ටාගට් එකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් හොඳ කම්පැනි එකක් ගැන තමයි මම අද කතා කරේ. ඉතින් මේ වගේ සමාගම් අඩුයි ඇත්තටම. ලයිස්තුගත සමාගම් අඩුයි. මේ කොටස් වෙළඳ පොලේ මේ දැන් තව සමාගම් තියෙනවා මට නම් කියන්න බෑ. ඒ සමාගම් මිල යනවා, වත්කම් මගියක් තියෙනවා, සබ්සිඩරිස් තියෙනවා, ඉන්ටර්නැෂනල් බිස්නස් තියෙනවා. නමුත් 7-5ක ලාභාංශයක් ගෙවලා නැහැ. හරි. දැන් කියන්න ඉතින් බය වෙන්න ඕනේ නැහැ. LOC ගත්තත් ඒක එහෙමමනේ. ඒ කට්ටිය ඉන්ටර්නැෂනල් මාකට්ස් වල ගිහිල්ලා ඩිස්පෝස් කරලා දෙනවා මිලියන ඩොලර් මිලියන 600 ගණන්ත කොහදාව සබ්සිඩරි එකක් ඔය මියන්මාර් හරි කොහේ හරි සබ්සිඩරි එකක් තිබුණේ කාන්බෝජ් වගේ. ඒක කොරියන් බැංක් එකට ඩිස්පෝස් කරා කොටස් දෙකකින් සල්ලි හම්බ වෙනවා. සල්ලි කොටස 2022 දී හම්බ වෙනවා. ඉතිරි කොටස හම්බුණා. කොටසක් හම්බුණා. නමුත් දැන් ඒකේ ගේන් එකෙන් කීයක්වත් තාම ෂෙයා හෝල්ඩර් කෙනෙක්ටවත් දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා. ඉතින් ඒවා හැමදාම ලාභ පෙන්නනවා. දැන් හොඳ බිස්නස් එකක් කියන්නේ ලාභ පෙන්නන්න බිස්නස් එකකට පුළුවන්. හරි. ලාභ පෙන්නන එක නෙමෙයි සමාගම සමානලර වැටිලා යනකොට ලාභ පෙන්නනවා. හැබැයි කෑෂ් ෆ්ලෝ එක හොඳින් පවත්වා ගන්න සමාගමක් දක්ෂ වෙන්න ඕනේ. මොකද ලාභය කියන්නේ මොකද්ද? ඔයා ණයට විකුණනත් මුදලට විකුණනත් තේරෙනවද? අත්පිට මුදලට විකුණනත් ණයට විකුණනත් ලාභයක් හැදෙනවා. ඇයි? ගිණුම් කරන සංකල්පයක් තියෙනවා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා ඒ වේදන් අඩු කරාම මේ කාල සීමාවේ ඔයාට මුදල් හම්බුණා හෝ නැතා හෝ ලාභය ගණනය කරනවා. ඔයා සාමාන්‍ය කඩයක් කියමු. කඩේ දැන් අපි කියන රුපියල් 10000ක් මේ මාසේ විකුණුම් කරා. රුපියල් 10000 විකුණුම් වලින් 6000ක් මුදල් 4000ක් ණයට විකුණා. හරි. දැන් 10000 විකුණුම් ආවේ එහෙම තමයි. දැන් ඔයා ලාභය හදනවා. ලාභය හදපුවාම ඔයා මුදල් හම්බුණාද නැද්ද කියන එක පදනම් කරගෙන නෙමෙයි ලාභය හදන්නේ. ඒක නෙමෙයි accounting concept එක. හරි. නමුත් ඔයාට හම්බෙන්න ඊළඟ මාසේ හරි ඊට පස්සේ හරි ඔයාට හම්බෙන්න තියෙන මේ මුදල ඔයාගේ වත්කමක් විදිහට වෙනම පෙන්නනවා. නමුත් මේ ඔයාගේ ලාභය ගන්න කිව්වම ඒක බලපාන්නේ. ඒ නිසා හොඟක් සමාගම් ලාභ හොයනවා. නමුත් මුදල් ප්‍රවාහය cash flow එක manage කරගන්න සමාගම් දන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක්. ඉතින් ඒ නිසා සමාගමක් මුදල් නැතුව වේදිලා යනවනම් ඒ සමාගම් තමයි අපි අවදානම් සමාගම් විදිහට ගන්න ඕන. ප්‍රොෆිට් පෙන්නනම නෙමෙයි. දැන් සමාගමක් වැහෙන්න යනකොට මේ මුදල් නැතුව වේලෙන එක තමයි ප්‍රධානම දේ වෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක සමාගමකට ඉහළ ණය ගන්න වෙනවා, ඩිබෙන්චර්ස් වලට හොඟක් යන්න වෙනවා. ඊට පස්සේ working capital ගැටලු වෙනවා. මොකද්ද working capital කියන්නේ? working capital මම ගැන පස්සේ කියන්නේ ඒක සම්පූර්ණ ලොකු කතාවක් තියෙනවා. ඔය වැහෙන සමාගම් ගැන කතා කරනකොට working capital එකෙන් පටන් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වීඩියෝ එක විනාඩි 20කට කිට්ටුව යනවා. මේක අප්ලෝඩ් වෙන්න වෙලා යනවා හුඟක් වෙලා ගියාම. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගත්තාම දැන් මම කියන්නේ එක දෙයක් තමයි දැන් මේ ඉන්ඩස්ට්‍රි එක මේ වෙලාවේ දැන් මාකට් එක ඩවුන් එහෙම කියලා හිතන්න දැන් විශේෂ ෆයිනෑන්ස් කම්පැනි එකක් ගත්තොත් මේ ගියා අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ ලෝන්ස් දුන්නේවා රිකා වෙන්නේ තව අවුරුදු 4-5ක ඉස්සරහට මේ වගේ ඉන්ටරෙස්ට් ඉන්කම් එක එනවා. ඒ නිසා මේ මාස 3-4-5 බිස්නස් නැහැ කියන එක සමහරවල් ලොකුට එෆෙක්ට් එකක් නැහැ. එකම දේ තමයි රිකවරිස් වැඩි කරගන්න ඕන උපක්‍රමශීලී වෙන්න ඕන ආයතනයක් විදියට. ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදියට ඉතින් අපි බලාපොරොත්තු වෙන අපේ සමාගම ඉහළම යයි කියලානේ. විශේෂයෙන්ම ෆයිනෑන්ස් කම්පැනි හෝ බැංකුව බැංකුවල තියෙන පොසිටිව් දෙයක් තියෙනවා. අර කලින් කිව්වා වගේ ගෝල්ඩ් බෑකප්ස් ලෝන්ස් ඔක්කොම වගේ රිකවර් වෙනවා. කියන්නේ සල්ලි එනවා ඇතුළට. ඒ කියන්නේ මේ මිනිස්සු මේවා බේර ගන්නවා මොන ක්‍රමයෙන් හරි. මොකද හේතුව රත්තරන් මිල ඉතා ඉහළගේ ගිහිල්ලා තියෙනවා. වාහන ගත්තත් වාහන වලත් මිල යම් මට්ටමකින් මේන්ටේන් වෙනවනේ. මොකද එකපාර බදු අඩු කරේ නැහැනේ වාහන වලට. බදු අඩු කරා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ නිසා වාහන වලට මිනිස්සු ගෙවාගෙන යන්න බැරි මිනිස්සු තව කෙනෙක් මේක විකුණලා හරි දාලා ෆයිනෑන්ස් ෆැසිලිටිස් ක්ලෝස් කරනවා. ඉතින් ඔහොම මේවා කාලයත් එක්ක ඉතින් යනවා. ඒ නිසා මේවා එකපාරම කඩා වැටෙන්නේ නැහැ. නමුත් මේ වගේ වර්ධනයන් යම් තත්ත්වයන් තුල ගැටලු සහගත වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරන හොඟක් සමාගම් කවදා හරි දවසක ඔයාලා අපි කලින් කතා කරන සමාගම් ඔක්කොම වගේ ඉහළ ගිහිල්ලානේ තියෙන්නේ. හරි ගිහින් බලන්න කලින් කතා කරපු වීඩියෝ 100කට වැඩිය තියෙනවා. මේ හැම වීඩියෝ එකක්ම බලන්න. සමහර අය අහන ප්‍රශ්න ගත්තට පස්සේ කලින් වීඩියෝස් වල මේ ප්‍රශ්න වලට උත්තර ඔක්කොම තියෙනවා. ඒ නිසා කලින් වීඩියෝස් බලන්න. ඊට අමතරව පර්සනලි ඩැඩිවම මැසේජ් එකක් කරන්න ඕන. ටෙලර්ස් ඇකඩමි Facebook page එක තියෙනවා. මේ Facebook page එක follow කරන්න. ඒක messenger හරහා message කරන්න. නමුත් generally මම ඒවට answer කරනවා අඩුයි. ඒ නිසා මේ channel එක හරහාම ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරනවා වඩාත් හොඳයි. මොකද මම නිතරම මේ online නෑ මේ දේවල් බලන්න. මොකද මම
රැකියාවක් කරන ගමන් තමයි මේ දේවල් ගැන කතා කරන්නේ. ඒ නිසා thank you very much for watching. Have a nice day.